ඔක්සිජන්ගේ යටින් තියෙනවා දෙකක්. ඔක්සිජන්ගේ දෙක ගලවලා එල්ලන්න ඕනේ හයිඩ්‍රජන්ගේ. හයිඩ්‍රජන් යට තියෙනවා එකක්. ඒක ගලවලා එල්ලනවා ඔක්සිජන්ගේ යටින්. ඕන බලන්න. එතකොට මොකද? ආරෝපණයක් සහිත මේ පරමාණු පොකුරක්. මෙන්න මේ පරමාණු පොකුරට තමයි අපි කියන්නේ බහු පරමාණුක අයනයක්. එහෙම නැත්නම් අයන ඛණ්ඩකයක් කියලා. ඒ නිසා අපි මෙහෙම දෙයක් කරනවා. මෙතෙන්ට දානවා සම්පූර්ණ දෙන්න. මේ ඔක්කොම කවර් වෙන වරහන්. හැබැයි ඒක වෙන පාටකින් දාන්න. අයිබෝන් දුරු පුතන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 10 වසර පාඩමේ අන්තිම කොටස අද යන්නේ අපි. නේ පදාර්ථයේ ගුණ කියන කොටස පාඩම අපි කරා. ඊට පස්සේ අපි ඒකේ ඉගෙන ගත්තා මේ මූලද්‍රව්‍ය ගැන. ඊට පස්සේ සංයෝග ගැන ඉගෙනගෙන යනවා දැන්. ඉස්සරහට සංයෝග ගැන ඉගෙන ගන්නවා. දැන් මූලද්‍රව්‍ය වල ලක්ෂණ ආවර්තාව වගේ මේ වගේ ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. හොඳයි. දැන් එහෙනම් මේ පාඩමේ අන්තිම කොටස තමයි අද අපි කරගෙන යන්නේ. ගොඩක් මම උත්සාහ කරනවා අද දවසේ මේ පාඩම ඉවර කරන්න. රසායනික සූත්‍ර ලිවීම සහ සංයුතාව කියන පාඩම අද දවසේ ඉවර කරන්න ගොඩාක් උත්සාහ කරන්න ගන්නවා. බැරි වුණොත් අපි ඊළඟ දවසේ පාඩම ඉතුරු ටික කරගෙන යනවා. හොඳයි. එහෙනම් බලමු අපි සංයුතාව. මෙන්න මම ආවර්තාවක අඳිනවා. මේ ආවර්තාවකම අඳිනවා. දෙකට බෙදුවා නැවත දෙකට බෙදාගෙන යනවා. උඩින් දෙකක් දැම්මා, යටින් දෙකක් එල්ලුවා. හරි. එතෙන් දෙන්නේ කවුද කියන්නේ? මෙතන ඉන්න එක නා හයිඩ්‍රජන් ලිතියම් beryllium, boron, carbon, boron, nitrogen, oxygen, chlorine, carbon, nitrogen, chlorine, neon, aluminium, phosphorus, chlorine, argon, calcium, දැන් මට කියන්නේ මේ පළවෙනි කාණ්ඩයේ ඔක්කොම සංයුතාව කීයද? 1. එකයි නේද? දෙවෙනි කාණ්ඩයේ සංයුතාව 2යි. මෙයාගේ දෙවෙනි තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් ඉන්න ඇලුමිනියම් ඉන්න සංයුතාව 3යි. කාබන් සිලිකන් හතරවෙනි කාණ්ඩයේ සංයුතාව 4යි. නයිට්‍රජන් ෆොස්ෆරස් පස්වෙනි කාණ්ඩේ මෙයාගේ සංයුතාව 3යි. හොඳයි. ෆොස්ෆරස් වල 5යි. 3ක් තියෙනවා, 5ක් තියෙනවා. ඔක්කොම සංයුතාව 6 වෙනි කාණ්ඩේ 2යි. සල්ෆර් වල 2යි. දෙකම තියෙනවා. क्लोरीन ना हाफे එකයි क्लोरीन වල හතක් තියෙනවා. හීලියම් වල බිඳුවයි. මధుරේ කොහල කැමරාවේ පේනවද? ඔව් සර්. මම බැලුවා මොකද්ද ලොකු කළු පාට එකක් පේන්නේ. හරි. දැන් ඔන්න සූත්‍ර රසායනික සූත්‍ර කොට නැගීම.
රසායනික සූත්‍ර ගොඩනගා ගන්න මේ සංයුතා අත්‍යවශ්‍යයි. පළවෙනි සූත්‍රය මම ගොඩනගා ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් මේවා පොතේ ලියන්නේ පොත අරන් ලියාගමු හරිද? මාතෘකාව ලියා ගන්න රසායනික සූත්‍ර පොතේ ලියන්න ඉක්මනට. ටියුට් වල මොකුත් නැහැ. මාතෘකාව ලියන පොතේ රසායනික සූත්‍ර. රසායනික සූත්‍ර. එයාට මේ පළවෙනි එක හොඳයි. සෝඩියම් ක්ලෝරයිඩ්. ඔන්න දැන් අපි දැන් පළවෙනි රසායනික සූත්‍රය ගොඩනගා ගන්න හදන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කිව්වම මෙතන ඉන්නවා මූලද්‍රව්‍ය දෙකක්. මොනවාද මෙතන ඉන්න මූලද්‍රව්‍ය දෙක? මෙතන තියෙන මූලද්‍රව්‍ය දෙක මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් තියෙනවා. සෝඩියම් ක්ලෝරින් ඔක්සිජන්. ක්ලෝරින් ඔක්සිජන් ඉන්නවා කියලා කිව්වද කවුරු හරි? ඔක්සිජන්. කොහෙද ඔක්සිජන් ඉන්නේ? මේ බලන්න සෝඩියම්. ඊළඟ ක්ලෝරයිඩ්. සෝඩියම් කියනකොට කෙලින්ම සෝඩියම් ක්ලෝරයිඩ්. ක්ලෝරයිඩ් කියන්නේ ක්ලෝරයිඩ් එක හදන්න ක්ලෝරින්. ආයෙ මෙතන ඔක්සිජන් කතාවක් නැහැ. ඔක්සයිඩ් වගේ කිව්වනම් ඔක්සිජන්. හරිද? බ්‍රෝමයිඩ් කිව්වනම් නේ ඒකට බ්‍රෝමින්. එහෙම එන්නේ. මෙතන ඉන්නේ සෝඩියම් සහ ක්ලෝරින් කියන දෙන්න විතරයි. හොඳට මතක තියාගන්න. සෝඩියම් ඉන්නවා ක්ලෝරින් ඉන්නවා. ඔන්න ඔය දෙන්නෙක් ඉන්නවා. දැන් මේ දෙන්න කොහොමද බලමු අපි සූත්‍රය හදන්නේ. මෙන්න අපි ලියා ගන්නවා සෝඩියම් වෙනම ලියනවා චුට්ටක් ඈතින් ක්ලෝරින් ලියා ගන්නවා. සෝඩියම් පොඩ්ඩක් ඈතින් ක්ලෝරින් ලියා ගන්නවා. සෝඩියම් වල සංයුතිතාව කීයද? සෝඩියම් වල සංයුතිතාව කීයද? 1යි. ක්ලෝරින් වල සංයුතිතාව කීයද? 7යි. ඔව් ක්ලෝරින් වල සංයුතිතාව දෙකක් තියෙනවා. එක තියෙනවා 7 තියෙනවා. මතක තියාගන්න ක්ලෝරින් වල සංයුතිතාව 7 කියන අවස්ථාව කලාතුරකින් එන්නේ. හරිද? ක්ලෝරින් වල සංයුතිතාව 7 කියන අවස්ථාව කලාතුරකින් එන්නේ. ඒ නිසා නිතරම තියෙන බහුලව භාවිත සංයුතිතාව තමයි 1. නිතරම යෙදෙන එක තමයි 1. දැන් 7 යෙදෙන අවස්ථාව මම වෙනම ඔයාලට කියලා දෙනවා. එතකොට ඒ විතරක් කටපාඩම් කරාම ඇති. ෆොස්ෆරස් වල 5 යෙදෙන අවස්ථා වෙනම එනවා. එතකොට ඒක විතරක් කටපාඩම් කරාම ඇති. සල්ෆර් වල 6 යෙදෙන අවස්ථා එනවා. ඒක විතරක් කටපාඩම් කරාම ඇති. හරිද? එතකොට මම යෙදෙන විශේෂ අවස්ථා හැරුණම අනිත් හැම අවස්ථාවකම ෆොස්ෆරස් වල සංයුතිතාව ගන්න 3යි කියලා, සල්ෆර් සංයුතිතාව ගන්න 2යි කියලා, ක්ලෝරින් වල සංයුතිතාව ගන්න 1යි කියලා. එහෙනම් මෙතන ක්ලෝරින් වල සංයුතිතාව කීයද ගන්න අපි? 1යි. හරි. දැන් ඔන්න මෙහෙම දෙයක් කරන්න. දැන් මේ දෙන්න එකට එකතු වෙන්න යන්නේ. නේද? නේද? එතකොට මුන් දෙන්න මේ බන්ධන දෙන්න හදන්නේ. හරි. එතකොට මොකද කරන්නේ? දෙන්නගේ මුදු මාරු කරන්න දෙකනේ. දැන් මෙතනත් ඒ වැඩේ වෙන්නේ. මේ තියෙන්නේ මෙයාගේ මුද්ද මෙයාකින් එල්ලන් ඉන්නේ. මේ තියෙන්නේ මෙයාගේ. මෙයා මොකද කරන්නේ? මෙයාගේ එක මෙයාගේ එල්ලනවා. මෙයාගේ එක මෙයාට දෙනවා. හරිද? සෝඩියම් දෙක යටින් එකක් තියෙනවා එල්ලිලා. ඒක දෙනවා ක්ලෝරීඩ්. එතකොට ක්ලෝරින් යටින් එල්ලපු එක දෙනවා සෝඩියම්ට. එතකොට ඔන්න දැන් දෙන්න එකට එකතු වුණා. දැන් හැදෙනවා සංයෝගයක්. ඒක එන්නේ කොහොමද? සෝඩියම් මෙන්න ක්ලෝරින්. දෙන්න දැන් ඈත් වෙන්නේ නැහැ. දෙන්න එක ළඟ. ඉස්සර තිබ්බේ ඈත් වෙලා දැන් එක ළඟ. එතකොට සෝඩියම්ට යටින් තියෙනවා මේ ක්ලෝරින්ගේ එක. ක්ලෝරින්ට යටින් තියෙනවා මේ සෝඩියම්ගෙන් ආපු එක. හැබැයි කවදාවත් සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය කියන ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් සූත්‍රය ලියන්න කිව්වම NaCl කියලා ලියනවා මිසක් කවදාවත් Na1Cl1 කියලා ලියනවා දැකලා තියෙනවද ඔයාලා? නෑ. ඇයි එහෙම ලියන්නේ නැත්තේ? එහෙම නොලියන්නේ හේතුව තමයි මේ එක කියන එක අපි ලියන්නේ නැහැ. මේ දැන් බලන්නකෝ ඔයාලා ගණිතයේදී මෙහෙම 1x එහෙම ලියනවාද? 1y ඔහම ලියනවාද? 1y කියලා ඔහම ලියනවාද? 1y එහෙම ලියනවාද? නෑ නේද? නෑ එහෙම ලියන්නේ 10 පළවෙනි බලේ ඔහම ලියන්නේ නැහැ. හරිද? x වල පළවෙනි බලේ ඔහම ලියන්නේ නැහැ.
දැන් x වල දෙවෙනි බලය තිබ්බොත් නම් අපි x වල 2 කියලා ලියනවා. 10 7 වෙනි බලය තිබ්බොත් 7 කියලා ලියනවා. නේද? 2යි y කියලා තිබ්බොත් 2යි x කියලා තිබ්බොත් මෙහෙම ලියනවා. 4යි y කිව්වොත් 4 ඔහම ලියනවා. හැබැයි 1යි කියලා කියනවා නම් 1 කියන එක ලියන්නේ නැහැ. ආන් ඒ වගේම තමයි මෙයාගේ 1 ලියන්නේ නැහැ. මෙයාගේ 1 නම් තියෙන්නේ 1 ලියන්න ඕනේ නැහැ. ඔන්න ලැබෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය ඕම් ගොඩ නැගුවා. හරිද? එතකොට සූත්‍රය ගොඩනගන්න අපේ මතකයේ තියෙන්න ඕනේ මෙයාලගේ මේ 20 දෙනාගේම සංයුජතා. හොඳම වැඩේ තමයි මේ සංයුජතා සහිත කොලයක් ඔයාලා පාඩම් කරන තැන විත්තියේ අලවල තියාගන්න. මම අද ඔයාලට සූත්‍ර දෙනවා 40ක් ලියන්න. ගෙදරදී ලියන්න සූත්‍ර 40ක් දෙනවා. ඒ 40ම ඔයාලා හරියට ලියන්න ඕනේ. හරි? හරි එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය ආපු විදිය ඉක්මනට ලියා ගන්න. හරි. දැන් එහෙනම් ඔන්න අපි සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක හරි. දැන් තව එකක් අපි ලියමු. සෝඩියම් ක්ලෝරයිඩ්. අපි ජලය ලියමු. ජලය H2O. ජලය H2O කියලා තියෙනවා. ජලය. හරි. ජලය හැදෙන්නේ කොහමද? ජලය හැදෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා. ජලය හැදෙන්නේ කොහමද? හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වෙලා තමයි ජලය හැදෙන්නේ. හරිනම් ජලය හැදෙන විදිය අපි බලමු. අපි ඉස්සෙල්ලාම හයිඩ්‍රජන් ලියා ගන්නවා. ඈඩ් කරලා ඔක්සිජන් ලියා ගන්නවා. හයිඩ්‍රජන් වල සංයුතාව කීයද? 1යි. ඔක්සිජන් වල සංයුතාව කීයද? 2යි. දැන් මොකද කරන්න ඕනේ? මේ දෙන්න එකතු වෙනකොට දෙන්නගේ යට දෙක මාරු කරන්න ඕනේ. හරිද? ඔක්සිජන්ගේ යටින් තියෙනවා දෙක. ඔක්සිජන්ගේ දෙක ගලවලා එල්ලන්න ඕනේ හයිඩ්‍රජන්ගේ. හයිඩ්‍රජන් යට තියෙනවා එකක්. ඒක ගලවලා එල්ලනවා ඔක්සිජන්ගේ යටින්. ඕන බලන්න. එතකොට මොකද වෙන්නේ? දැන් ඉන්නවා හයිඩ්‍රජන් මෙන්න ඉන්න ඔක්සිජන්. හයිඩ්‍රජන්ගේ යටින් දැන් තියෙනවා කීයද? දෙකක්. ඒ ඔක්සිජන් දාපු දෙක මෙතෙන්ට දානවා. ඔක්සිජන්ගේ යටින් තියෙනවා කීයද දැන්? එකක්. ඒක අපි ලියනවද? නැහැ. ඒක අපි ලියන්නේ ඕන්න ජලයේ හැදිච්ච ආකාරය. ඔන්න ජලයේ හැදිච්ච ආකාරය. සංයුතා මාරු කරලා තමයි ඔන්න මතන සංයුතා මාරු කරාට පස්සේ අපිට සූත්‍රය ලබා ගන්න පුළුවන්. මේක ඉක්මනට ලියා ගන්න. පේන්නේ මොනවද? හරි සර්. ඉතින් නේද? හරි සර්. හරි. අපි තව එකක් බලමු. අපි ඊළඟට ගමු මෙතේන්. මෙතේන් හැදෙන්නේ කොහොමද? හයිඩ්‍රජන් හා කාබන් එකතු වෙලා. හරිද? හයිඩ්‍රජන් හා කාබන් එකතු වෙලා තමයි මෙතේන් හැදෙන්නේ. එතකොට මේකේ මම මෙහෙම කියනවා කාබන් හා හයිඩ්‍රජන් කියලා ලියන්නම්කෝ. කාබන් හා හයිඩ්‍රජන් එකතු වෙලා තමයි මෙතේන් හැදෙන්නේ. හරි. දැන් ඔයාලා ඉක්මනට සූත්‍රය තනියෙන් ගොඩනගලා කියන්න මට. මෙතේන් වල සූත්‍රය කවුරු හරි ඉක්මනට මට කියන්න. CH4 CH4 කියලා කියනවා කට්ටිය. CH4 කියන බලමු. කාබන් ඉන්නවා, හයිඩ්‍රජන් ඉන්නවා. කාබන් වල සංයුතාව කීයද? 4යි. 4යි. හයිඩ්‍රජන් වල සංයුතාව කීයද? 1යි. දැන් මොකද්ද කරන්න ඕනේ? දෙන්නගේ දෙක මාරු කරලා යටින් එල්ලනවා. හරි? එතකොට අපි දැම්මා මෙහෙම. කාබන් ඉන්නවා, හයිඩ්‍රජන් ඉන්නවා. කාබන්ගේ යටින් කවුද ඉන්න ඕනේ? කාබන්ගේ යටින් කීයද අපි දාන්නේ? 1. ඒක ලියන්න ඕනේද? නෑ. හයිඩ්‍රජන් යටින් දානවා කාබන්ගේ 4 එන උත්තරේ සූත්‍රය CH4. what can I methane
ඊළඟට sodium oxide මේක ලියාගත්තද ලියාගන්න මම මේ ලියනවත් එක්කම පටපට ගාලා ලියාගෙන යන්න සර් ඔය උත්තරය ලියනකොට මේ අකුරු මාරු කරාට කමක් නැද්ද? මාරු කරන්න එපා H4C කියලා ලියන්නේ H4C කියලා ලියන්නේ CH4 කියලා නම් ලියන්නේ. ඒක තමයි යාගේ සූත්‍රය. හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි සූත්‍රයක් ලියනකොට ඉස්සෙල්ලා ලෝහ පරමාණු හෝ ලෝහ පරමාණු හෝ තමයි අපි ඉස්සෙල්ලා දාන්නේ. ලෝහ ඒ ගුණ තියෙන එක තමයි අපි ඉස්සෙල්ලා දාන්නේ. ඒකට මෙතෙන් කියන එක ලියද්දී මේ කාබන් කියන්නේ අලෝහ කියන කොටස තිබ්බට එයා ලෝහ ගති ලක්ෂණ පෙන්වන කොටසක් නිසා අපි එතෙන්දි දාන අපි කාබන් ඉස්සරහට දානවා. කියන්නේ මෙහෙම ලියුවොත් වැරදි. ඒ ඔයාලා මෙහෙම හිතා ගන්න. ඒක මෙහෙමයි. ඒක ඉස්සරහට දාන්නේ ඉස්සෙල්ලා ලියන්නේ මොන පරමාණුවද? පස්සේ ලියන්නේ මොකද්ද? ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය ලියන විදියටම කඩපාඩම් කරලා, ඒ කියන්නේ ඔය ලියන විදියට මතක තියාගන්න. කඩපාඩම් කරනවා නෙමෙයි, ඇහැට හුරු කරගන්න විතර බලලා. ඔය සූත්‍ර ලියද්දී ඉස්සර ලියන්න ඕනේ මොන පරමාණුවේ කාබන් කොහොමද ඉස්සර කාබන් ලියන්නේ ඇයි පස්සේ හයිඩ්‍රජන් ලියන්නේ ඇයි ඒ ඔක්කොම ඔයාලට උගන්වනවා උසස් පෙළ රසායන විද්‍යාවේ ඒ ලෙවල් කෙමිස්ට්‍රි වලදී උගන්වනවා ඉතින් එතකොට ඉගෙන ගන්න ඉතුරු කරගන්න දැන් ඒව ගැන හිතලා මේ මොලේ අවුල් කරගන්න එපා ඒව ගැන හිතන්න ගියොත් එහෙම මොකද වෙන්නේ මේ උගන්වන එක නෙමෙයි ඔරුවට යන්නේ නිතරම හිතෙන්නේ ඇයි ඒක ඉස්සරහට ආවේ ඇයි ඒක පස්සට ආවේ අපි කොහොමද ඒක හිතාගන්නේ මොකක් හරි පරමාණු දෙකක් දුන්නොත් ඉස්සෙල්ලා ඉන්නේ මොකක්ද කියලා අපි කොහොමද හිතාගන්නේ? එහෙම ප්‍රශ්න දැන් ඔයාලට එන්නේ. මොකක් හරි පරමාණු දෙකක් දීලා සූත්‍රය ලියන්න කියලා කිව්වම සූත්‍රය ලියනවා. ඉස්සර දාන්න ඕනේ මොන පරමාණුද පස්සේ දාන්න මොන පරමාණුද කියලා හිතාගන්න බෑ. සර් ඔය කියලා දෙන ටික නම් මේ මතක තියාගන්න පුළුවන්. සර් කියලා දුන්නේ නැති එකක් විභාග කරනකොට මොකද වෙන්නේ කියලා නම් ඔයාලා හිතේ නෑ. කවදාවත් මං කියලා දෙන එකට පිටින් දෙයක් එන්නේ නෑ. මතක තියාගන්න මේ සිලබස් එකේ තියෙන සාමාන්‍ය ටික තමයි ඔයාලට දෙන්නේ. ඒකට පිටින් දෙයක් එන්නේ නැහැ. ඒ නිසා මේ කියලා දෙන ටික මේ විදිහට මතක තියාගන්න. ඒ හොඳටම ඇති 10 වසරේදී 10 සහ 11 කියන සාමාන්‍ය පෙරේදී ඒ ටික හොඳටම ඇති. හරි අපි ඊළඟට බලමු සෝඩියම් ඔක්සයිඩ්. Sodium oxide. Sodium oxide. හරි sodium oxide කිව්වොත් එහෙම කවුරුද ඉන්නේ නැත්තේ? Sodium oxide ඉක්මනට සූත්‍රය ගණනලා කියන්න මට. Sodium oxide සූත්‍රය ඉක්මනට ගණනලා. Na2O. 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 හරි sodium වල සංයුතාව එකයි. එකයි සංයුතාව එකයි. දෙන්නට දෙක මාරු කරා. දෙන්නට දෙක මාරු කරා. sodium කියන්නේ දෙක Na2O. Sodium oxide සූත්‍රය Na2O. ඊළඟ aluminium oxide. Aluminium oxide. මේක ලියාගන්න නැති අය ලියාගන්න. මේ කියනවා aluminium oxide. මේ sodium oxide එකේ එක තියෙන්නේ ඒක ලියාගන්න කවුරු හරි. මේ sodium oxide එකේ එක මේ තියෙන්නේ aluminium oxide ලියන්න එතක. ලියු කෙනෙක් කියන්නේ aluminium oxide Al2O3. තාම උත්තර තියෙනවද? Al2O3. aluminium නම් Al. 2O3. oxygen නම් O. එහෙනම් aluminium ගත්තොත් Al oxygen O. aluminium වල සංයුතාව කීයද? 3යි. 3යි. oxygen වල සංයුතාව කීයද? 2යි. 2යි.
ඇලුමිනියම් වල සංයුතාව 3යි ඔක්සිජන් සංයුතාව 2යි. දැන් ඊළඟට මොකක්ද අපි කරන්න ඕනේ? දෙපැත්ත මාරු කරනවා. දෙපැත්ත මාරු කරන්න. මේ දෙන්නගේ දෙක අපි දෙපැත්ත මාරු කරනවා. එතකොට ඔක්සිජන්ගේ 2 ඇලුමිනියම්ගේ යටින් එල්ලෙනවා. ඇලුමිනියම්ගේ 3 ඔක්සිජන්ට දෙනවා. දැන් මොකද වෙන්නේ? ඇලුමිනියම් තියෙනවා Al එකට යටින් තියෙනවා ඇලුමිනියම් යටින් කීයක් තියෙනවද? දෙක ඔක්සිජන් ඉන්නවා ඇලුමිනියම්ගේ 3 මෙතන ඉලිවන්නේ Al2O3 Al2O3 හරි. ඔන්න දැන් ඔයාලා රසායනික සූත්‍ර කීපයක් ලිව්වා. ඔය විදිහට තමයි රසායනික සූත්‍ර ලියන්නේ. හරි ලේසි. ඔක හරි ලේසි. හරිද? ඔය තමයි රසායනික සූත්‍ර ලියන්නේ. මේක අමාරුද? නෑ සර්. මේවා අමාරු වෙනවා සමහර ළමයින්ට. හරිද? මේවා සමහර ළමයින්ට අමාරු වෙනවා. මේවා සමහර ළමයින්ට අමාරු වෙන්නේ මෙන්න මේක නැතිවම. මෙන්න මේක නැත්තම් සමහර ළමයිට මෙන්න මේක අමාරුයි. ඇයි ඒ? අනිවාර්යෙන් සංයුතා මතක තියාගන්න ඕනේ. දැන් ඉස්සරහට තියෙනවා පාඩම් තියෙනවා 11 වසරේ ඒවා තියෙනවා 10 වසරේ අන්තිම කොටස් පාඩම් තියෙනවා. මවුල ගණන් හදනකොට එහෙම සූත්‍ර හදද්දි මේවා මතක නැති වුණොත් එහෙම කිසි දෙයක් කරගන්න බෑ. එහෙනම් දැන් මොනවා අපි සූත්‍ර ගොඩනගා ගැනීමේ බේසික් ටික ඉවරයි. කියන්නේ මූලික ටික ඉවරයි. සූත්‍ර ගොඩනගීමේ මූලික ටික ඉවරයි. හරි. දැන් එහෙනම් අපි මම තව එකක් දෙනවා මෙන්න මෙහෙම. තව සූත්‍රයක් දෙනවා කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් මම මොනවද දෙන්නේ ඔයාලට? මේක ලියන ක්‍රමේ මට කියන්න බලන්න කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද? මෙහෙම කිසි කෙනෙක් පොත් බලලා ඉස්කෝලේ අච්චි පොත බලලා ඒක පෙරලා ඒක තියෙන එක කියන්න එපා. එහෙම කියලා වැඩක් නැහැ. මොකද මෙතන පොර වුණාට වැඩක් නැහැ කවුරුවත්. මේ හරියට ඉගෙන ගන්නයි ඕන. හරිද? අනිත් ඔක්කොටම ඉස්සෙල්ලා මම උත්තරේ දුන්නා. එහෙම කියන්න මේ තරංගයක් මෙතන නැහැ. හරිද? තරංගේ තියෙන්නේ කාගෙදී. ඒ නිසා පොත් බලලා මට මේකේ සූත්‍රය කියන්න එපා. Taman නිකන් මේක ගොඩනගා ගන්න පුළුවන්ද කියලා බලන්න. ගොඩනගා ගන්න පුළුවන් වුණා නම් මට කියන්න මොකද්ද මේක දෙන්නේ සූත්‍රය කියලා. Calcium carbon. Cl4C CA4C2 CaCO3 CaCO2 කවුද CaCO3 කිව්වේ? ආයි කියන්න ගියා? මම CA4C2 කවුද CaCO3 කියලා කෙනෙක් CA4C2 පොඩ මට කියන්න කවුද CaCO3 කියලා කිව්වේ? මම සර් CO81CO දීපිකා නේද කිව්වේ? ඔව් සර් කොහොමද ඒක හොයාගත්තේ ඒවා? අක්කගේ පොත්වල දැකලා තියෙනවා සර් හරි බලමු ඔන්න දැන් ඔයාලා ගොඩක් ඒවා දන්නේ කැල්සියම් කාබනේට් හරිද කැල්සියම් කාබනේට් ඇත්තටම කැල්සියම් කාබනේට් වල සූත්‍රය මෙන්න මේක CaCO3
ඇත්තටම කැල්සියම් කාබනේට් සූත්‍රයේ CaCO3. දැන් මෙතන කැල්සියම්, කාබන්, ඔක්සිජන් පරමාණු වර්ග කියන මූලද්‍රව්‍ය තුනයි. මූලද්‍රව්‍ය තුනයි. නේද? මූලද්‍රව්‍ය තුනක් ආවට පස්සේ දැන් මූලද්‍රව්‍ය දෙකයි නම් දෙකනගේ දෙක මාරු කරලා එල්ලුවා වැඩේ ඉවරයි. මූලද්‍රව්‍ය තුනක් ආවට පස්සේ මොකක් කරන්නද? මූලද්‍රව්‍ය තුනක් ආවා. දැන් බලන්නකෝ දැන් අපි අර ලියාගෙන ගිය විදිහට මේ මූලද්‍රව්‍ය තුන අරගත්තොත් එහෙම අපිට මේක කරගන්න බැරි වෙනවා. ඔන්න බලන්න අපි අර ලියපු ක්‍රමයට කැල්සියම් කාබන් ඔක්සිජන් කියන තුන අරගෙන අපි ලියන්නේ ලියොත් එහෙම මෙන්න මේ කැල්සියම් ඉන්නවා, කාබන් ඉන්නවා, ඔක්සිජන් ඉන්නවා. කැල්සියම් වල 2යි, කාබන් වල 4යි, ඔක්සිජන් වල 2යි. දැන් ඉතින් මේක මාරු කරනවා කියලා කාගේ මාරු කරන්නද කියන්නේ? මේ දෙන්න මාරු කරනවා. මේ දෙන්න මෙහෙම මාරු කරගන්නවා. එක්ක මේ දෙන්න මාරු කරගන්නවා. එහෙම නැත්නම් මේ දෙපැත්තේ කට්ටිය මෙහෙම මාරු කරනවාද? මේ මැදේ කාට මාරු කරන්න එකක් නැති වෙලා යනවා. මෙහෙම මේක කරන්න බෑ. මේ වගේ සූත්‍ර ගොඩනගනකොට අපිට අවශ්‍ය වෙනවා බහු පරමාණුක අයන, එහෙම නැත්නම් අයන ඛණ්ඩක කියන ඒවා. බහු පරමාණුක අයන, එහෙම නැත්නම් අයන ඛණ්ඩක කියන කොටස අපිට ඉගෙන ගන්න වෙනවා. හරිද? සාමාන්‍ය විදිහට අපිට මේ සූත්‍ර ගොඩනගා ගන්න බෑ. මේ විදිහට මේකේ තියෙන සංයුතා යොදාගෙන මේක ගොඩනගා ගන්න අපිට බෑ. හරිද? ඒකට ඔන්න අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි බහු පරමාණුක අයන. එහෙම නැත්නම් අපි ඔකට කියනවා අයන ඛණ්ඩක. ඔන්න අලුත් මාතෘකාව. බහු පරමාණුක අයන. එහෙම නැත්නම් මේකට අපි කියන තව නමක් තියෙනවා. මොකක්ද? අයන කණ්ඩ. අයන සර් පොත ලියා ගන්න ඕන. අයන ඛණ්ඩක. ඔව් දැන් ටියුට් තියෙන අයට මම හිතන්නේ මේක ටියුට් එකේ තියෙනවා. ටියුට් නැති අය ඉන්නවා නම් ඔතේ ලියා ගන්න. දැන් අපි කතා කරගෙන යන්නේ. දැන් අපි කතා කරලා යන්නේ බහු පරමාණුක අයන, එහෙම නැත්නම් අයන ඛණ්ඩක. දැන් කැල්සියම් කාබනේට් කියන එක අපි ආවනේ කැල්සියම් කාබනේට් ආවට පස්සේ අපිට ඒකේ සූත්‍රය වල ගොඩනගා ගන්න බැරි වුණා. ඒකේ තිබුණා පරමාණු වර්ග තුනක්. පරමාණු වර්ග තුනක සංයුතා මාරු කරන හැටි අපි දන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. හරිද? හැබැයි උතන පරමාණු වර්ග තුනක් තිබුණාට ඒක හැදිලා තියෙන්නේ මෙහෙම. කැල්සියම් කියන පරමාණුව සහ CO3 දෙක ඍණ කියන පරමාණු පොකුර. මේ පේනවද මේ? කැල්සියම් කියන තනි පරමාණුවත් එක්ක මෙතන පරමාණු 1යි 2යි 3යි 4ක් තියෙනවා. මේ කාබන් පරමාණුක ඔක්සිජන් පරමාණු 3ක්. මේක පරමාණු පොකුරක්. මෙන්න මේ පොකුර ආරෝපණයක් සහිත මේ පරමාණු පොකුරක්. මෙන්න මේ පරමාණු පොකුරට තමයි අපි කියන්නේ බහු පරමාණුක අයනයක්. එහෙම නැත්නම් අයන ඛණ්ඩකයක් කියලා කියන්නේ ඔන්න ඔකට. හරිද? එතකොට දැන් මෙයාගේ ආරෝපණය ඍණ 2යි. මේ බලන්න. මේකට කියනවා අපි කාබනේට් අයනය. මේකට අපි කියන්නේ කාබනේට් අයනය. කාබනේට් අයනය හැදෙලා තියෙන CO3 දෙක ඍණ වලින්. මෙන්න මෙතන ආරෝපණය ආගිය. ආරෝපණය දෙක ඍණනේ. එහෙනම් මෙයාගේ සංයුතාව 2යි. ඕන මතක. ආරෝපණය දෙක ඍණ නම් එයාගේ සංයුතාව 2යි. එතකොට කැල්සියම් වල සංයුතාව කීයක් වෙනවද? 1යි. කැල්සියම් වල සංයුතාව 2යි. දැන් මොකද? 2යි. දෙන්නගේ දෙක 2යි. ඔව් දෙන්නගේ දෙක අපි මාරු කරනවා නේද? අපි දෙන්නගේ දෙක මාරු කරන්න ඕනේ. දෙන්නගේ දෙක මාරු කරන්න කලින් බලන්න ඕනේ මේක එකම සංඛ්‍යාවකින් බෙදලා දාන්න පුළුවන්ද කියලා. නේද? මේ දෙකයි දෙකනේ තියෙන්නේ. දෙක තියෙන. පේනවනේ? දෙකේ ඉලක්කම් දෙක. මම මේවා දෙකෙන් බෙදලා 1යි, මේවත් දෙකෙන් බෙදනවා 1යි. එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. මැත් වල අපි කපලා දාන එකම සංඛ්‍යාවක් මේවා. එහෙනම් මේ බෙදුණා. එතකොට දැන් තියෙන්නේ කාබන් යටින් 1යි, කාබනේට් යටින් 1යි, කැල්සියම් ලා යටින් 1යි. දෙන්නගේ දෙක මාරු කරාම මොකද වෙන්නේ? එක නේද එන්නේ? දෙන්නගේ දෙක මාරු කරාම ඒකයි. එතකොට කැල්සියම් යටින් එකක් එනවා. CO3 යටින් එකක් එනවා. මේ දෙක මෙහෙම ලියද්දී දෙක ඍණ කියන ආරෝපණය ලියන්නේ. ඔන්න මම කියන්නේ. මේ බලන්න
කැල්සියම් කාබනේට් කියන දෙක එකට එකතු වෙච්ච ගමන් මෙන්න මේ දෙතරින් කියන ආරෝපණය ලියන්නේ නැහැ අපි. ඒක අයින් වෙලා යනවා. එතකොට සූත්‍රය එන්නේ කැල්සියම් යටින් 1යි කාබනේට් කියන සම්පූර්ණ සෙට් එක යටින් 3ක් තියෙනවා. ඒ වගේ කුට්ටි එකක්. මේ එකේ ලියන්නේ නැති නිසා ඔන්න සූත්‍රය එනවා කොහොමද? CaCO3 මේක තමයි සූත්‍රය. හරි මේක පැහැදිලි වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් නොතේරෙච්ච දෙයක් තියෙනවා ඉක්මනට අහන්න බලන්න මගේ. සර් පොඩ්ඩක් ඒකයි පැහැදිලි නෑ සර්. හරි. දැන් මොන කියලා දෙන්නේ මේ අපි බහු පරමාණුක අයන ගැන මේ කතා කරගෙන ගියේ. බහු පරමාණුක අයනයක් කියලා කියන්නේ අයන කියන එක ඔයාලා දන්නවනේ. අයන කියන්නේ ආරෝපණයක් සහිත පරමාණුවක්. ඒව නැත්නම් පරමාණු කිහිපයක් අයනයක් කියලා කියන්නේ. බහු පරමාණුක අයන කියලා කියන්නේ පරමාණු කිහිපයක් එකතු වෙලා හැදිච්ච පරමාණු පොකුරක්. හැබැයි යාට ආරෝපණයක් තියෙනවා. දැන් අපි කිව්වේ කැල්සියම් කාබනේට් ලියන්න කියලා. කැල්සියම් කාබනේට් තමයි දැන් අපි ලියන්න කියලා කිව්වේ. මෙන්න කැල්සියම් කාබනේට් ලියන්න කියලා කිව්වට පස්සේ කැල්සියම් කාබන් ඔක්සිජන් කියලා තුනක් දාගෙන මේ වැඩේ කරන්න බෑ කියලා මම ඉස්සෙල්ලා කිව්වනේ. ඒ නිසා හරිද මේක කොහොමද කරන්නේ? කැල්සියම් එක එකතු වෙලා තියෙන මොකක්ද කියලා බලන්න කාබනේට්. ඒ කියන්නේ කාබනේට් කියන කාණ්ඩයක් තමයි එකතු වෙලා තියෙන්නේ. හරිද? කැල්සියම් වල සූත්‍රයේ මෙහෙම කාබනේට් කියන්නේ CO3 දෙක ඍණ. මේව ඔයාලට මම දෙනවා. මේ අවශ්‍ය කරන මේවා. මෙන්න මේකට කියන්නේ බහු පරමාණුක අයනයක්. මේ කැලලට කියන්නේ මොකද්ද මේ? බහු පරමාණුක අයනයක්. එහෙම නැත්නම් අයන ඛණ්ඩකයක් කියලා අපි කියනවා. තව විදිහට කියනවා නම් ආරෝපණයක් සහිත පරමාණු පොකුරක්. පරමාණු 4ක පොකුරක් මේ තියෙන්නේ. හරිද? දැන් එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ බහු පරමාණුක අයනයක් එවන අයන ඛණ්ඩකයක් පරමාණු ආරෝපණයක් සහිත පරමාණු පොකුරක් හම්බවනවා. එයාගේ මේ උඩ තියෙන ආරෝපණයගේ මෙන්න මේක සමාන වෙනවා මෙයාගේ සංයුජතාවට. මේක සමානයි මෙයාගේ සංයුජතාවට. එහෙනම් මට කියන්නේ මේ කාබනේට් කියන අයනේ සංයුතාව කීයද? 2යි. කාබනේට් කියන අයනේ සංයුතාව 2යි. දැන් මම ආයතන කියලා දෙන්න කියපු කට්ටිය කතා කරන්න ඕනේ. හරි? ඒක කියන්න මයික් එක ඔන් කරලා කට තිබ්බනේ. ඒ වගේම මේ ප්‍රශ්න අහද්දි කතා කරන්න. හරිද? කැල්සියම් වල සංයුතාව කීයද? 2යි. එකයි. හරිද? මේ දෙන්නගෙම දෙක තියෙන්නේ. හරිද? මේ දෙන්නගෙම දෙක. දැන් මොකද කරන්නේ? මෙයාට මාරු කරලා මෙයාට මාරු කරන එක සාමාන්‍යයෙන් කරන්නේ. එහෙම ලියුවොත් මොකද වෙන්නේ? CA 2යි CO3 වගේව 2යි. එහෙමනේ ලියන්නේ. අපි මෙතෙන්දි එහෙම ලියන්නේ නැහැ. මෙතෙන්දි විතර නෙමෙයි. ඕනම සූත්‍රයක් ගොඩනගනකොට මෙහෙම මේ ලියද්දි හදිසියාරි මෙහෙම එක සමාන ඉලක්කම් ආවොත් එහෙම නැත්නම් එකම ඉලක්කමේ බෙදෙන්න පුළුවන් විදිහට ඔක්කොම ටික ආවොත් අපි ඒවා සුළු කරන්න ඕනේ. අපි ඒවා සුළු කරනවා. හරිද? සුළු කරනකොට මොකද කරන්නේ? මෙයක් දෙක මේ දෙන්නම බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් කියන්න මට? 2. එහෙනම් මෙයා දෙකෙන් බෙදුවම උත්තරේ 1යි. මෙයා දෙකෙන් බෙදුවම උත්තරේ 1යි. ආන්න එහෙම සුළු කරාට පස්සේ තමයි මාරු කරන්න ඕනේ. සුළු කරන්න කලින් මාරු කරන්නේ සුළු කරාට පස්සේ තමයි මාරු කරන්නේ මෙන්න මේ. එතකොට කාබන් යටින් කැල්සියම් යටින් කීයක් එල්ලනවද? කැල්සියම් යටින් කීයක් එල්ලනවද? කැල්සියම් යටින් එකක් ඒක ලියනවද අපි? නෑ. ඒක ලියන්නේ. එතකොට මෙතන CO3 කියන සෙට් එකම ඒ සෙට් එකම තමයි මේ එකයි. CO3 කියන මේ සම්පූර්ණ කුට්ටියටම තමයි මේ පරමාණු පොකුරටම තමයි මේ එකයි. එහෙනම් ඒක අදින් ලියන්න ඕනේද? නෑ. ඒක අදින් ලියන්න ඕනේ. ඒක අපි ලියනවා CO3. එතකොට මේ දෙකරින් කියන එක මොකද උනේ? මෙන්න මේව සංයෝගයේ හැදිච්ච ගමන්ම මේ දෙකරින් කියන එක ලියන්නේ අපි. ඒක අහෝසි වෙලා යනවා. ඒක අතුරුදහන් වෙලා යනවා. දෙකරින් කියන ආරෝපණය නැති වෙලා යනවා. එතකොට යටින් මේ තුන තියෙනවා. හරිද? මේ දෙන්නටම පොදුවේ එකක් යටින් එල්ලෙනවා. ඒක අපි ලියන්නේ. එතකොට සූත්‍රය කැල්සියම් කාබනේට් කියලා මෙහෙම. හරි? කැල්සියම් කාබනේට් කියලා මෙහෙම වෙනවා සූත්‍රය. දැන් එතකොට ඔයාලට පටපාඩම් කරගන්න කියනවා අයන ඛණ්ඩක ගොඩක් සහ හරිද? පරමාණු ගොඩක්.
තියෙනවා. අපි ඉස්සෙල්ලම බහුපරමාණුක අයන ඛණ්ඩක කියන්නේ මොනවද කියලා ලියාගෙන ඉමු. ඒ එක්කම ටියුට් තියෙන කට්ටියට ටියුට් එකේ දීලා තියෙනවා බහුපරමාණුක අයන ගොඩක්. කාබනේට් වලට යටින් තුනාවේ කොහොමද කියලා අහනවා. ඒක එහෙම තමයි තියෙන්නේ. කාබනේට් කියන එක CO3. මේක තුනාවේ කොහොමද කියලා ඔයාලා හොයන්න එපා. මේක තුනාපු හැටි ඔයාලට උගන්වනවා උදස් පෙළදී. හරිද? එතෙන්ට අදාළ දේවල් මෙතෙන්ට ගන්න එපා. හරිද? ඉස්සරහට කියන යන්නේ මෙතෙන්ට ගන්න එපා. හරි? මේක විභව සූත්‍රය දැම්මට පස්සේ කාබන් එක ඔක්සිජන් පරමාණු තුනක් එකතු වෙච්ච ආකාරයක් තියෙන්නේ. හරිද? දෙක ඍණායනකුත් තියෙනවා. ඒවා වෙනම උසස් පෙළට උගන්වනවා. ඒවා මොනවාවත් මෙතෙන්ට ඒ වගේ බර දේවල්. හරිද? හරිද? අර අපි කියන්නේ මූද හත් ගව්වක් තිය අඹුඩි ගහනවා කියලා. මේ වගේ දේවල් කරන්න යන්න එපා. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? අපිට සාමාන්‍ය පෙළක් නැති වෙනවා. අන්තිමේදී උසස් පෙළ කොහෙත්ම කරගන්න බැරි වෙලා යනවා. හරිද? දැනට මතක තියාගන්න කොහොමද? අයන ඛණ්ඩකයක් තියෙනවා කාබනේට් කියලා. ඒකේ සූත්‍රය තමයි CO3 දෙක ඍණ. එච්චරයි. දැනට මතක තියාගන්න එච්චරයි. හොඳයි ඉක්මනට ලියාගන්න බහුපරමාණු කායන එන්න අයන ඛණ්ඩක කියන්නේ මොනවද කියලා ඉක්මනට ලියාගන්න. අද වැඩ ගොඩක් තියෙනවා මේක ඉවර කරේ නැත්නම් අද පාඩම ඉවර කරන්න බැරි වෙයි. හරි එහෙනම් ඊළඟ කොටස දැන් මොන්න ටියුට් තියෙන අය බලන්න ඔයාලට මෙන්න මේ වගේ වගුවක් දීලා තියෙනවා. ඔන්න ඔක තමයි වගුව. තියෙනවද ඔයාලගේ ඔහොම පොතේ ටියුට් එකේ වගුවක් කොහොම තියෙනවද? හරි. ටියුට් නැති අය ඉන්නවා නම් ඔය වගුව ඔයාලා ලියා ගන්න ඕනේ. මම ඕක දැන් YouTube වීඩියෝ එක දැම්මට පස්සේ ඒකෙන් බලා ගන්න. හරිද? ඒකෙන් බලාගෙන ලියා ගන්න. අනිවාර්යෙන් හරියට ලියා ගන්න. ඔන්න බලන්න. මෙතන තියෙනවා සංයුජතාව මූලද්‍රව්‍ය ඊළඟට තියෙනවා සංයුතාව තියෙනවා ඊළඟට මූලද්‍රව්‍ය තියෙනවා ඊළඟට ඛණ්ඩකය කියලා වෙනම තියෙනවා. ශූන්‍ය සංයුජය කියලා කියන්නේ සංයුතාව බිඳුවයි. සංයුතාව නැහැ. සංයුතාව නැතිව මතකද ඔයාලගේ ටියුට් එකේ ඇති අර ආවර්තතාව වගුවේ සංයුතාව බිඳුව කට්ටිය කවුද සංයුතාව බිඳුව අය? ආගන් හීලියම් නියෝන් ආගන්. හරි. එතකොට බලන්න මෙතනත් ඒ කට්ටිය ඉන්න හීලියම් නියෝන් ආගන් ඉන්නවා. තව ඊට අමතරව අර ලොකු ආවර්තතාව වගේ ඉන්න ක්‍රිප්ටෝන් සෙනෝන් රෙඩෝන් කියන මූලද්‍රව්‍ය ටිකත් මෙතන දාලා තියෙනවා. හැබැයි ශූන්‍ය සංයුජ ඛණ්ඩක එකක්වත් නැහැ. ආන සංයුතාව බිඳුව එකක්වත් නැහැ. අපිට මේ සංයුතාව බිඳුව කට්ටිය මතක තියාගන්න ඕනේද? මේ සංයුතාව බිඳුව කට්ටිය මතක තියාගන්න ඕනේද? නෑ. සංයුතාව මෙහෙමයි. සංයුතාව බිඳුව කට්ටිය සූත්‍ර ගොඩනගන්න නම් ඕන වෙන්නේ නැහැ. හැබැයි හදිස්සියේවත් ඔයාලට දුන්නොත් එහෙම කෙටි ප්‍රශ්නයක් පහත දැක්වෙන මූලද්‍රව්‍ය අතරින් සංයෝග සාධන්නේ නැති මූලද්‍රව්‍ය මොනවාද කියලා අපිට දුන්නොත් කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් ඔය එක දාලා තියෙනවා නියෝන් කියලා මෙහෙම. ඒ වුණොත් අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ නියෝන් කියන්නේ සංයුතාව බිඳුව එක්කෙනෙක්. ඒ නිසා සංයුතාව බිඳුව කට්ටියත් දැනගෙන ඉන්න වෙනවා අපිට. හැබැයි සූත්‍ර ගොඩනගද්දී නම් මේ ශූන්‍ය සංයුජ කියන මෙන්න මේ කට්ටිය අදාළ වෙන්නෙම නැහැ. මම මේ කොටු අඳින ඔයාලට පේනව නේද? ඔව් සර්. right. ඊළඟට තියෙනවා ඒක සංයුජ. ඒක සංයුජ කියලා කියන්නේ සංයුතාව එකයි. ඒක සංයුජ කියලා කියන්නේ සංයුතාව එකයි. හරිද? සංයුතාව එකේ කට්ටිය. ඉතර බලන්නකෝ. දැන් බලන්න ඔයාලා ගාවතා වගේ. හීලියම්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම් මේ තුනම පහළට හිටියේ සංයුතාව එක. මතකයි නේද? ඒකම 7 වෙනි කාණ්ඩේ හිටියා කට්ටිය. කවුද? ෆ්ලුවරින්, ක්ලෝරින් ඊළඟට මේ ඔයාලගේ ආයතාවගේ නැති දෙන්නෙක් ඉන්නවා මෙන්න බ්‍රෝමින්, අයඩින්. හැබැයි මේවත් මතක තියාගන්න. මොකද අපිට දැන් සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සමහර සංයෝගවලදී මේ බ්‍රෝමින්, අයඩින් කියන දෙකත් අවශ්‍ය වෙන වෙලාවල් එනවා. දැන් පොටෑසියම් අයඩයිඩ් කියලා කිව්වොත් එහෙම. එතකොට පොටෑසියම් එක අයඩින් එකට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට
අයඩින් වල සංයුතාව එකයි කියලා දැනගන්න ඕනේ අපි. හරිද? දැන් එතකොට මැග්නීසියම් බ්‍රෝමයිඩ් කිව්වොත් එහෙම මැග්නීසියම් එක බ්‍රෝමින් එකතු වෙනවා. අපි ඒක දැනගන්න මොකද යහද කරපු එක? බ්‍රෝමින්ගේ සංයුතාව අපි දැනගෙන ඉන්න ඕනේ. right? එතකොට මෙන්න මේ ටික බයිසල්ෆේට් මේ බයිසල්ෆේට් කියන එක මතක තියෙන බයිසල්ෆේට් කියලා කිව්වොත් HSO4 ඍණ එකයි. දැක්කද? HSO4 ඍණ බයිසල්ෆේට්. මේකටම තව නමක් කියනවා. ඔකටම කියනවා හයිඩ්‍රජන් සල්ෆේට්. ඕකටම කියන තව නමක් තමයි හයිඩ්‍රජන් සල්ෆේට්. ඊළඟට තියෙනවා බයිකාබනේට් කිව්වම HCO3 ඍණ. ඒ කියන්නේ එයාගේ ආරෝපණය ඍණ එකයි. මතක තියාගන්න එයාගේ ආරෝපණය ඍණ එකයි. බයිසල්ෆේට් දැන් බයිකාබනේට් වලට කියනවා මෙහෙම මොකද්ද? හයිඩ්‍රජන් කාබනේට් කියලා කියනවා. ඔන්න. එයාට හයිඩ්‍රජන් කාබනේට් කියලාත් කියනවා. හොඳට මතක තියාගන්න ඕවා. හරිද? බයිසල්ෆේට් කියන්නේ HSO4 ඍණ. බයිකාබනේට් කියන්නේ HCO3 ඍණ. ඊළඟට නයිට්‍රේට්. මේ වචන හොඳට මතක තියාගන්න. නයිට්‍රේට් කියලාත් තියෙනවා මේ යට නයිට්‍රයිට් කියලාත් තියෙනවා. මේ බලන්නකො මේ නයිට්‍රේට් කියන එක එකක්. නයිට්‍රයිට් කියලා එකකුත් තියෙනවා. දෙක මාරු කරගන්න බෑ. නයිට්‍රේට් කිව්වොත් NO3 මේ ඍණ ලකුණු එකයි. නයිට්‍රයිට් කිව්වොත් NO2 ඍණ ලකුණු එකයි. හැබැයි දෙන්නම සංයුතාව එකයි. ඊළඟට තියෙනවා හයිඩ්‍රොක්සයිඩ්. මෙන්න හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන්නේ OH ඍණ. හයිඩ්‍රොක්සයිඩ් වල OH ඍණ. මේ හයිඩ්‍රොක්සයිඩ් වලට හයිඩ්‍රොක්සිල් කියලා කියනවා. දැන් මෙයා මේ ලියද්දි ඔයාලගේ ටියුට් එකේ මේක ඉස්සරහින් ලියා ගන්න ඕනේ. හයිඩ්‍රොක්සයිඩ් වලට හයිඩ්‍රොක්සිල් කියලාත් කියනවා. ඊළඟට තියෙනවා ක්ලෝරේට්. ඊළඟ තියෙන එක තමයි ක්ලෝරේට්. ඒක එතකොට මතක තියාගන්න ක්ලෝරේට් කියලා කිව්වොත් මේ CI නෙමෙයි එන්න ඕනේ මෙතන. වැරදීමක් තියෙන්නේ ClO3. CiO3 වගේ පේන්නේ මෙතන. CiO3 තමයි තියෙන්නේ. මෙතන එන්න ඕනේ ClO3. ඒක හදා ගන්න ඔයාලා. මෙතන එන්න ඕනේ L අකුර. ඒක එන්න ඕනේ CL ClO එන්නේ මෙතන. I නෙමෙයි එන්නේ මෙතන. මතක තියාගන්න I නෙමෙයි එන්නේ. සිම්පල් L අකුර එන්නේ එතනට. ඊළඟ අයඩේට්. අයඩේට් කියනකොට IO3 ඍණ. ඒක නම් හරි. අයඩේට් කියන්නේ IO3 ඍණ. අයඩේට් IO3 ඍණ. ඇමෝනියම් NH4 ඔන්න ධනය වෙනවා. දැක්කද? NH4 ධන. NH4 ධන. හයිඩ්‍රෝනියම් H3O ධන. නයිට්‍රයිට් NO2 ඍණ. පර්මැංගනේට් MnO4 ඍණ. ඔන්න ඔව කටපාඩම් කරලා තියෙන්න ඕනේ. කටපාඩම් කිරීම අනිවාර්යයි. හරි අපි ඊළඟට බලමු ඊටු ටික.
මෙන්න ද්විසංයුජ. ද්විසංයුජ කියන්නේ සංයුතාව කීයද? දෙකයි. සංයුතාව දෙකයි. ද්විසංයුජ කිව්වොත් සංයුතාව දෙකයි එන්නේ ආ. ද්විසංයුජ කිව්වම සංයුතාව දෙකයි. එතකොට බලන්න ඔයාලගේ ආවර්තාවකයේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් කියන ටික. ඊළඟට ඔක්සිජන්, සල්ෆර්. හරිද? මේවා. මේක අයිති වෙන්නේ සංයුතාව දෙකට. එතකොට මෙතන ලියලා නැහැ. තව ලියා ගන්න කොපර් Cu කොපර් අයිති වෙන්නේ සංයුතාව දෙක. හරි එතකොට බලන්න අනිත් පැත්තේ තියෙනවා. ඔන්න අපිට අපි අමාරු දාපු එක්කෙනා ඉන්නවා මේ කවුද? කාබනේට් වෙන්න. CO3 ඍණ ලකුණු කීයක් තියෙනවද? දෙකයි. ඍණ ලකුණු දෙකක් තියෙනවා. එකයි. හරි. ඍණ ලකුණු දෙකක් තියෙනවා. ඒක අපිට එහෙම ඍණ කියලා ලියන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් කීයද? දෙක ඍණ කියලා ලියන්න. දෙකරින්. ඔය දෙකම ලියන්න පුළුවන්. ඍණ ලකුණු දෙකක් ලියන්න පුළුවන්. දෙක ඍණ කියලා දාන්නත් පුළුවන්. හැබැයි මම නම් ලියන්නේ දෙක ඍණ කියලා. ඍණ ලකුණු දෙකක් දාන්නේ නැහැ. සල්ෆේට්. සල්ෆේට් ගම SO4 දෙක ඍණ. SO4 දෙක ඍණ. සල්ෆයිට් ඕන බලන්න. සල්ෆේට්, සල්ෆයිට්. දෙක එකේ වෙනසක් තියෙනවා මේ. සල්ෆේට් කියලා කිව්වොත් SO4. සල්ෆයිට් කියලා කිව්වොත් බලන්න මොකක්ද තියෙන්නේ? SO3. ඒක මතක තියාගන්න. සල්ෆයිට්. සල්ෆයිට් කිව්වොත් SO3. සල්ෆේට් කියලා කිව්වොත් SO4. මේ ක්‍රෝමේට් කියලා කිව්වොත් CrO4. ඩයික්‍රෝමේට්. ක්‍රෝමේට් කිව්වොත් CrO4. ඊළඟට සර් ඔව්. කියන්නේ ඉක්මන සර් කියපු කෙනා ඉක්මන කියන්නේ ඩයික්‍රෝමේට් කියවර පස්සේ Cr2O7 ඕක කඩපාඩම් කරලා තියෙනවා. සර් දෙකරින්න නැතුන් ඍණ දෙක කියන්නත් බැරිද? ඍණ දෙක කියලා කියනවා. හරිද? සර් ඍණ දෙක කියලා කියන්න පුළුවන්ද? ඔව් දැන් අහගන්නකෝ. මේ හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. දැන් මෙතන දැන් CO3 ඍණ දෙකනේ. දැන් මේ ඒක අපි ලියන්නේ සාමාන්‍යයෙන් දෙක ඍණ කියලා තමයි ලියන්නේ. අපි දෙක ඍණ කියලා ලියනවා. හැබැයි ඕක ඍණ දෙක කියලත් ලිව්වා කියලා වැරද්දක් නැහැ. දෙක ඍණ කියලාත් ලියනවා ඍණ දෙක. අපිට ඇත්තට කටට හුරු ඍණ දෙකනේ. කටට අපිට හුරු CO3 ඍණ දෙක, SO4 ඍණ දෙක, SO3 ඍණ දෙක, CrO4 ඍණ දෙක, Cr2O7 ඍණ දෙක. අනේ කමක් නැහැ එහෙම ලියන්න. ඒක ගැටලුවක් නැහැ. හැබැයි සම්මතයක් විදිහට අපි මේ ඔක ලියන්නේ දෙක ඍණ කියලා. ඒ කියන්නේ ඍණාරෝපණ දෙකයි කියලා කියන්නේ. අර මෙහෙමනේ. ඕක ඔන්න මතක තියාගන්නකො දැන් 2x x දෙකක් තියෙනවනේ අපි ලියන්නේ 2x නේ. x දෙකක් ලියනවනේ අපි කියන්නේ 2x කියලා ලියන්නේ. x දෙකක් තියෙනවා නම් අපි මේක x2 කියලා ලියන්නේ නැහැ නේද? එහෙම ලියුම ටිකක් අවුල් වගේ නේද? ආන් ඒකම තමයි මෙතන. ඍණ ලකුණු දෙකක් තියෙන නිසා දෙක ඍණ කියලා ලියන්නේ. අපි දැන් මේ කතා කරන ගියේ අර නිතික ඇහුවා ප්‍රශ්නයක්. නිතික ඉන්නවද? ඔව් සර්. අයින්නානේ මම ඔයාලගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔයා නැතුව කියලා දන්නේ නේද? හරි දැන් මෙයා ඇහුවේ මේක හොඳ ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. CO3 ඍණ කියන ඔයාලා කියුට් එකේ දාලා තිබ්බේ. ඔක කොහොම ලියන්නත් පුළුවන්. මම ඕකම ලියන්න පුළුවන් CO3 දෙක ඍණ කියලා ලියන්න පුළුවන්. මෙයා ඇහුවේ මොකද්ද? මේක ලියන්න බැරිද CO3 ඍණ දෙක? ඇත්තටම අපිට පුරුදු ඍණ 1 ඍණ 2 ඍණ 5 ඍණ 10
එහෙම ලියන්න පුරුදු අපි නේද? අපිට එහෙම ලියලා පුරුදු නිසා මේක මෙහෙම ලිය වෙනවා. වැඩි ඕනේ මම ලියන්නෙත් මෙහෙම. මට පුරුදුත් මෙහෙම ලියලා. ඒ වගේ මම ඔයාලට උගන්වන නිසා මම උගන්වද්දි මම මේ විදිහට උවමනාවෙන් මම මෙහෙම ලියනවා. හරිද? අරක එච්චර හිතන්න එපා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම මේ ඔයාලට කියාගෙන ගියේ. දැන් ඔයාලා 2යි x 5යි y ඊළඟට 3යි m 4යි n ඔහොම ලියනවනේ. මේකෙන් කියවෙන්නේ x ඒවා 2ක් y ඒවා 5 m ඒවා 3ක් n ඒවා 4ක් එහෙමනේ කියන්නේ. එතකොට ඍණ ලකුණු 2ක් ඍණ ඒවා 2ක් ඍණ ඒවා 3ක් ධන ඒවා 2ක් එහෙම කියන්නේ මෙතන මේ නිඛිල සංඛ්‍යා මොකොත් එහෙම නෑ. මොකද්ද මේ අපි කියන්නේ මේ සාමාන්‍ය ඉලක්කම් අපි මේ ගණිතයේ ධන ඍණ සංඛ්‍යා කියන්නේ ඒව නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ ඍණ ඒවා 2ක්. එතකොට අපි ලියන්නේ කොහොමද? ඍණ ඒවා 2ක් ඍණ ඒවා 4ක් ඍණ ඒවා 6ක් අන්න එහෙම අපි ලියන්නේ. දැන් අපි මේක මෙහෙම ලියුවොත් එහෙම ඍණ ඒවා 2ක් කියන ඍණ 2යි කියලා ලියුවොත් ඒක නිකන් හරියට 2x කියලා ලියනවා වෙනකොට x 2 ලියුවා වගේ වෙනවා. ඒ නිසා අපි මේක මේ විදිහට හුරු වෙන්න ඔයාලා. හරිද? මේ විදිහට හුරු වෙන්න. අර එහෙම ලිව්වා කියලා තවම මාකින් ස්කීම් වල වැරද්දක් දාන්න කියලා නැහැ. මෙහෙම එක මෙහෙම ලිව්වා කියලා මාකින් ස්කීම් එකේ වැරදි කියලා දාන්න කියලා තවම කියලා නැහැ. ඒ නිසා මේ ඒක ඉස්සරහට එහෙම කියහෙත් දන්නේ නැහැ. ඒ නිසා කෝකටත් හොඳයි මෙහෙම පුරුදු වෙන එක. හරි? හරි ඊළඟට බලමු අපි ත්‍රිසංයුජ ඒ කියන්නේ සංයුතාව තුනක් වෙන ඒවා ඔන්න බලන්න. පස්වෙනි කාණ්ඩයේ තුන්වෙනි කාණ්ඩයේ දැන් බෙරලිය මේ මොකද්ද බෝරෝන් තියෙන ඇලුමිනියම් දැන් මේ දෙක එකට තියෙන වැඩිලා මෙතන මේ බෝරෝම් ක්‍රමාවක් ඇලුමිනියම් වෙන වෙනම තියෙන්න ඕන එක එකට තමයි වැඩිලා තියෙන්නේ. ඒක එතකොට ඔයාලා තෝරා බේරගෙන ඒක ඕන වෙනම පැත්තකින් එළියවත් කමන්නේ නැහැ. මෙහෙම බෝරෝන් ඊළඟට ක්‍රමාවක් ඊළඟට ඇලුමිනියම් ඔහොම ලියලා වෙනම ලෙන් කරලා තියාගත්තට කමන්නේ නැහැ. ඊළඟ පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ෆොස්ෆරස් දෙන්න ඉන්නවා සංයුතාව 3යි. එතකොට ත්‍රිසංයුජ මූලද්‍රව්‍යයක් විදිහට ඉන්නේ ෆොස්ෆේට් විතර හොඳට මතක තියාගන්න සංයුතාව 3 වෙන අයන ඛණ්ඩක අපිට තියෙන්නේ ෆොස්ෆේට් ඛණ්ඩකේ විතරයි. PO4 3 ඍණ PO4 3 ඍණ හොඳට මතක තියාගන්න ඔච්චරයි. චතුර් සංයුජ කියන්නේ සංයුතාව 4 වෙන මූලද්‍රව්‍ය දෙකයි තියෙන කාබන් සිලිකන් ඔන බණ්ඩවර ලේසි චතුර් සංයුජ ඛණ්ඩක මොනවත් නැහැ. චතුර් සංයුජ ඛණ්ඩක එකක්වත් නැහැ. හරි ලේසි හරි පහසුයි. හරි දැන් ඔය වගුව හැමෝටම තියෙනවනේ. අපි දැන් පොඩි වැඩක් කරමු. හරි අපි දැන් පොඩි වැඩක් කරන්න පටන් ගමු. අපි දැන් හදමු සංයෝග කීපයක්. ඉස්සෙල්ලා අපි ගමු මේක. හරි ආයි මුලේවත් මතක් කරනවා. දැන් ඉස්සෙල්ලා අපි ඛණ්ඩකයක් එක්ක අපි හදමු. අපි ගමු පොටෑසියම් පර්මැංගනේට්. ඔන්න ඔයාලට දෙන සූත්‍රය. potassium per manganate ඉක්මනට සූත්‍රය හදන්න. මේකේ මොනවද තියෙන්නේ? potassium per manganate කියන එක තිබ්බොත් potassium per manganate තිබ්බොත් කවුරුද මෙතන සම්බන්ධ වෙන දෙන්න? potassium ඒ කියන්නේ potassium අනිත් එක්කෙනා නෑ වැරදි. දැන් මම අහන්නේ දැන් ඔයාලගේ ටියුට් එකේ වගුව බලන්න. ඛණ්ඩකයක් ඉන්නේ මෙතන. පොටෑසියම් ඉන්නවා. බලන්න ඔයාලගේ ටියුට් එකේ අර අයන ඛණ්ඩක යටතේ පර්මැංගනේට් කියලා අයනයක් තියෙනවා. අයන ඛණ්ඩකයක්. MnO4. මෙතන තියෙනව නේද එකක් පර්මැංගනේට් කියලා එකක් තියෙනව නේද? බලන්න ටියුට් එකේ නැද්ද කියලා? නැද්ද? තියෙනවා සර්. පර්මැංගනේට් කියන දේවල් සූත්‍රය මොකද්ද?
MnO4 රින MnO4 රින. හරි මේ පොටෑසියම් සංයුතාව කීයද? එකයි. මේ පර්මැංගනේට් වල සංයුතාව කීයද? කවුද බෝල 4යි කිව්ව ගුරුව? ඈ? ඔච්චර දැන් කියලා දීලා කඩේ කියලා හිඳනකම් කියලා දීලා කඩපාඩම් කරවලා මොන අරක් පැටි විතර නෑනේ 4යි කියලා. උඹලා අහන්නේ නැද්ද? මෙයාගේ සංයුතාව මොකෙන්ද එන්නේ? MnO4 තියෙනවා. සංයුතාවට අදාළ ඉලක්කම කොහෙන්ද ලබා ගන්න අපි? මෙයාගේ තියෙනවා ඍණ එකක් මෙන්න. ඍණ ලකුණේ ඍණ 1යි නම් සංයුතාව 1යි. එතෙන්දී ඒක ධනද ඍණද කියලා බලපාන්නේ නැහැ. මෙතන ආරෝපණයෙන් තියෙන්නේ ආරෝපණය ඍණ 1යි. ඍණ 1යි නම් සංයුතාව 1යි. මෙතන ධනයක තිබ්බා සංයුතාව 1යි. මෙතන ඍණ 2 තිබ්බනම් සංයුතාව 2යි. මෙතන ඍණ 3 තිබ්බනම් සංයුතාව 3යි. මෙතන ධන 2 තිබ්බනම් ඒ සංයුතාව 2යි. ධනද ඍණද කියලා බලන්න ඕනේ. ඒකේ කොච්චරක් තියෙනවද කියලා බලන්න. එහෙනම් මෙයාගේ සංයුතාව කීයද? 1යි. මෙයාගේ සංයුතාව එකයි. දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් මොකද්ද දෙන්නගේ දෙක එකට එක කැපෙනවා. කපලා දාන්න දෙයක් නැහැ නේ. ආයෙ කපුවත් එකමනේ. දෙන්නගේ දෙක මොකද්ද කරන්න ඕනේ? මාරු කරනවා. දෙන්නගේ දෙක මාරු කරනවා. මාරු කරාට පස්සේ මොකක්ද දෙන්න ඕනේ? පොටෑසියම් ලිව්වා. ඊළඟට MnO පොටෑසියම් යටි තියෙන්න ඕනේ. පොටෑසියම් වලින් කීය තියෙන්න ඕනේ? එතකොට මේ MnO4 කියන මේ සෙට් එකටම යටි. මේ සෙට් එකටම යටින් තියෙන්න ඕනේ කීයද? 1යි. මේක කාටද අයිති? මේක ඕටද? නෑ ඕට විතරක් නෙමෙයි. මේ MN ට විතරක් නෙමෙයි. කාටද? MnO4 මෙතන පරමාණු කීයද? මෙතන පරමාණු කීයද තියෙනවද? ඔක්කොම. MnO4 මෙතන පරමාණු කීයක් තියෙනවද ඔක්කොම? දෙකයි නෑ දෙකයි පරමාණු වර්ග දෙකයි ඔක්කොම පරමාණු එකතුව. 4යි. නෑ වැරදි. 3යි. 5යි 5යි. 5යි. දෙකයි. මේ කියන්නේ ඉවරයි. කියන්නේ මැංගනීස් එක පරමාණුවයි ඔක්සිජන් 4යි ඔක්කොම පහක් තියෙනවා. මේ පරමාණු පාටම මේකයි තියෙන්නේ. හැබැයි දැන් එතන තියෙන යටින් තියෙන එක අපි ලියනවද? මේ යටින් තියෙන එක නෑ. නෑ එහෙනම් අපි මේ ටික මොකද දාන්න ඕනේ නැහැ. මේ ටික අපි ලියන්නේ නැහැ. එහෙනම් පොටෑසියම් පර්මැංගනේට් වල සූත්‍රය මෙන්න. ඔන්න පොටෑසියම් පර්මැංගනේට් වල සූත්‍රය දැකද? ඉක්මන ලියාගන්න. හරිද? හරි ලියලා ඉවරද? හරි සර්. ඉවරයි සර්. හරි. හරි. දැන් අපි ආයතන ලිව කැල්සියම් කාබනේට්. මේක මකන්නද? හා සර්. හරි. එපා කින් කවුරුත් නැහනේ. හරි. මොන ආයතන ලියනවා? කැල්සියම් කාබනේට්. මෙන්න. ලියුමයි.
කැල්සියම් කාබනේට් නම් තියෙන්නේ මෙතන කවුරුද ඉන්නේ කැල්සියම් කාබනේට් නම් කැල්සියම් ආයි කවුද ඉන්නේ කාබනේ කාබනේට් ඉන්නවා කැල්සියම් වල සංකේතය මොකද්ද CA කාබනේට් වල CO3 දෙකරින් CO3 දෙක රින CO3 දෙක රින දැන් මම කියනවා කැල්සියම් වල සංයුතාව කීයද දෙකයි කාබනේට් සම්පූර්ණ එකේ සංයුතාව කීයද දෙකයි ඒක ගන්නේ කොහමද මේ මෙයාගේනේ right මේ මෙතන දෙක රිනනේ රින කතාව අතහරින්න දෙක මෙතනට දාන්න රින කතාව අතහැරියා දෙක මෙතනට දැම්මා හරි හරි දැන් මොකද කරන්නේ දෙන්නක දෙක මාරු කරන්න කලින් වැඩක් තියෙනවා මොකද්ද කැපෙන එක කපලා දාන්න ඕනේ කැපෙන එක කපලා අයින් කරන්න ඕනේ කැපුණා මෙයාට එකයි දැන් මොනවද මාරු කරන්නේ දෙකද මාරු කරන්නේ එකද මෙයාගෙට මෙයාගේ අටින් එල්ලනවා මෙයාගෙට මෙයාගේ අටින් එල්ලනවා එතකොට ඔන්න බලන්න කැල්සියම් ගේ යටින් එකක් එල්ලෙනවා එතකොට එක ලියනවද නෑ නෑ කාබනේට් CO3 ගේ යටින් ඒක CO3 මෙහෙම CO3 මෙන්න මේ සෙට් එකම යටින් එකක් එල්ලෙනවා ඒක ලියන්න ඕනේද නෑ ඒ නිසා අපි ඒ ටිකම ලියන්න නැතුව ඉන්නවා. ඔන්න කැල්සියම් කාබනේට් වල සූත්‍රය හැදුනා. ඔන්න කැල්සියම් කාබනේට් වල සූත්‍රය හැදුනා. හරි මේක ලියාගන්න. ලියාගෙන තියනවා නම් ඕනේ නැත්නම් ලියාගන්න. කලේසිනේ දැන් ඔන්න අලුත් එකක් දෙනවා. තනියෙන් ලියන්න ඕන ඔයාලා. තනියෙන් ලියලා මට සූත්‍රය කියන්න ඕනේ. හරි? තනියෙන් ලියලා සූත්‍රය කියන්න ඕනේ. සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට් ඉක්මන ලියන්න. තනියෙන් ලියනකොට සූත්‍රය කියන්නේ. HA2CO3 මොකක්ද නේ HA2 කියලා කියන්නේ H කියන්නේ කොහොමද සෝඩියම් වල Na2CO3 Na2CO A2CO3 බලමු කට්ටිය ගොඩක් කියනවා A2CO3 Na2CO3 බලමු අපි සෝඩියම් එනවන්න බලන්න සෝඩියම් ඉන්නවා කාබනේට් නම් CO3 දෙකරින සෝඩියම් වල සංයුතාව එකයි මේ කාබනේට් වල සංයුතාව දෙකයි දැන් මේ දෙන්නගේ දෙක මාරු කරනවා සෝඩියම්ට එනවා මෙයාගේ කාබනේට් වල දෙක සෝඩියම් යටින් එල්ලනවා කාබනේට් යටින් සෝඩියම් ගේ එක එල්ලනවා එතකොට මොකද වෙන්නේ සෝඩියම්ගේ යටින් එනවා දෙකේ ඉලක්කම කාබනේට් කියන CO3 එකට යටින් මුකුත් එන්නේ CO3 එහෙමමයි CO3 Na2CO3 හරි හරි තව එකක් දාමු කාබනේට් වලින් යනවා එතනට ඊළඟට ඇලුමිනියම් කාබනේට්
aluminium carbonate. Al2CO3. Al2CO3. පලියන තියෙන උත්තර මම ලියනවා. Al2CO3. ඔච්චරයිද? Al3CO3. Al3CO3. මම තව උත්තර දෙනවා කියන්න බං. Al2CO3. ආයේ මේකමනේ. තව උත්තර දෙනවා කියන්න. Al2CO3. Al2CO3. CO3 යටින් Al2CO3 Al3CO3 ඒකට වරහන් දාලා CO3 CO3 යට 3 Al2CO3. දැන් ඔය ඔයාලා ගොඩාක් උත්තර දෙනවා මට සමහර ඒවා එක එක කොට ඇහෙන්නේ නැහැ. මම රෙකෝඩින් එකට උත්තර ටික ඔක්කොම දානවා. අතහරින්නේ නැහැ ඔක්කොම. හරිද? හරි. බලමු. Al2CO3 මේ අහගන්න. L2CO3 යටින් ආයිත්. CO3 වලින් ආය තුනක් එනවා. බලමු. ඒ කියන්නේ Al2CO වලින් ආය තුනක් එනවා. එහෙමද කියන්නේ? හරි බලමු. එක එක જાති උත්තර කියනවා নানা ප්‍රකාර උත්තර තියෙනවා. හොඳයි. ඒ උත්තර ඔක්කොම උත්තර හරි කියන්නේ. ඒ ඔක්කොම උත්තර වලට මම මේ හොඳයි කියන්න බෑනේ. හොඳයි හරි කියනවනේ. අර මොකක් හරි බලමු. එහෙනම් ඇලුමිනියම් කාබනේට්. හරි. ඇලුමිනියම් කාබනේට් වල ඉස්සෙල්ලාම කියන්නේ ඇලුමිනියම් නම් සංකේතය මොකද්ද? Al. කාබනේට් නම් සංකේතය CO3 දෙකරින්. ඇලුමිනියම් වල සංයුතාව කීයද? දෙකයි. Tunai. තුනයි. දෙකයි. කාබනේට් වල සංයුතාව Dekai. කාබනේට් වල දෙකයි. දෙකයි. හරි. දැන් මොකද කරන්නේ? දෙන්නගේ දෙක මාරු කරන්න ඕනේ නේද? දෙක මාරු කරා. දැන් තමයි ප්‍රශ්නේ. හරිද? දැන් තමයි ප්‍රශ්නේ ඕන බලා ගන්න. ඇලුමිනියම් යටින් දෙකක් ඉල්ලන්න පුළුවන් කිසි අවුලක් නැහැ. Al2. දැන් CO3 යටින් මේ තුන ඉල්ලන්න ඕනේ. නේද? CO3 යටින් මේ තුන ඉල්ලන්න ඕනේ. දැන් මොකද කරන්නේ? CO3 ලියනවා. ආයතන තුනක් යටින් එල්ලුවොත් එහෙනම් පොඩි ප්‍රශ්නයක්. ඇයි මේ තුන අයිති මේ ඔක්සිජන්ටද මේ කාබන්ටද? කාටද මේ තුන අයිති වෙන්න ඕනේ? CO කියන එකට CO3 ඉරක් ගහලා මෙන්න මේ සෙට් එකටම අයිති වෙන්නේ. මේ වරහනක් දානවා. Carbonate. මේ තුන අයිති වෙනවා. කාබනේට්. මේ තුන අයිති වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ එක්කෙනාට. මේ තුන අයිති වෙන්නේ මේ සම්පූර්ණ එක්කෙනාට. එතකොට මේ තුන අයිති වෙන්නේ මේ ඔක්සිජන්ටවත්, මේ තුන අයිති වෙන්නේ මේ කාබන්ටවත් විතරක් නෙමෙයි. මේ තුන අයිති මේ ඔක්කොටම. ඒ නිසා අපි මෙහෙම දෙයක් කරනවා. මෙතෙන්ට දානවා සම්පූර්ණ දෙන්න. මේ ඔක්කොම කවර් වෙන වරහන. හැබැයි ඒක වෙන පාටකින් දාන්නේ නැහැ. මම අර පේන රතු පාටින් ඇඳලා ඔයාලා මේක කරද්දි වෙන පාටකින් එහෙම දාන්න එපා. ඔන්න Al2 වරහන් ඇතුලේ CO3 වරහනට පිටින් 3. එතකොට බලන්න මේ තුන මෙයාටත් අයිති. මේ තුන මෙයාටත් අයිති. ඇත්තටම කිව්වොත් මෙතන තියෙනවා කාබන් පරමාණු 3ක් හා ඔක්සිජන් 3 3ක් කියන ඔක්සිජන් 9ක් තියෙනවා. මේක අපි කියන්නේ Al2CO3 ट्राइस කියලා කියන්නේ ट्राइस ट्राई කියලා කියන්නේ TRI ट्राई කියලා කියන්නේ 3 කියන අර්ථය. මේක ट्राइस Al2CO3 ट्राइस මෙන්න මේක තමයි ඇලුමිනියම් කාබනේට් වල සූත්‍රය. හරි මේක ඉක්මනට ලියා ගන්න.
ඔක ඉක්මනට ලියා ගමු. ඊට පස්සේ මම ඔයාලට දෙනවා. ඔයාලට දෙනවා ඊට පස්සේ සූත්‍ර 40ක් තියෙනවා හදන්න. සූත්‍ර 40ක් තියෙනවා. සූත්‍ර 40 ඔයාලා තනියෙන් ගෙදරදී ගොඩනගා ගන්න ඕනේ. මේක ඉක්මනට ලියා ගන්න. හරි සර්. ලියලි ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. ලියලි ඉවරයි සර්. ලියලි ඉවරයි සර්. ලියලි ඉවරයි සර්. ලියලා ඉවරයි. හරි. එහෙනම් ඔන්න ප්‍රශ්න ටික ලියා ගන්න. ඔයාලා හිස්තැන් තියන්න හිස්තැන් කියන්නේ ඔයාලා ඉඩ තියතිය යන්න. පොතේ ඉඩ තියතිය යන්න. ඉඩ තියතිය යන්න. මොකද මේ ටික ඔයාලා ඔතනම ලියන්න ඕනේ. පහත සඳහන් සංයෝග රසායන සූත්‍ර සොයන්න. ඔන්න sodium chloride, sodium oxide, sodium bromide, sodium iodide. ඉක්මනට ලියාගෙන ඉක්මනට ලියන් යන්න. කාලය සීමිතයි. දැන් 9ට තියෙනවා මම හිතන්නේ රංජිත් සර්ගේ ලියලි ඉවරයි සර්. ඉවරයි සර්. තියෙනවා. නෑ සර්. අනේ බබාලා ඉන්න කියන්නකෝ. නෑ කියන්නේ. 10 නෙමෙයි. තාම ඉක්මනට ලියා ගන්න බෑ වචන 4. ලියලි ඉවරයි සර්. ලියලි ඉවරයි සර්. sodium nitride, sodium bicarbonate, sodium sulfate. මතක හරියට වචන ලියන්න. sulfate sulfite කියලා එහෙම මාරු කරන්න එපා. sodium bisulfate. මේ බයි කෑල්ල එන්න ඕනේ නැත්නම් වැරදි. sodium nitrate. ඊට පස්සේ දැන් sodium nitrite, sodium chlorate, ඊළඟ තියෙනවා sodium 11 වෙනි එක sodium iodate, 12 වෙනි එක sodium hydroxide, 12 වෙනි එක sodium hydroxide, 13 වෙනි එක sodium carbonate, 14 වෙනි එක sodium sulfate, sodium sulfate, 15 වෙනි එක ඒක ලිව්වනේ. අනේ 15 වෙනි එක sodium sulfite. මේ 14 තිබ්බේ sodium sulfate, 15 sodium sulfite, 16 වෙනි එක sodium phosphate, 16 sodium phosphate, 17 potassium chloride, 18 potassium sulfate, 19 potassium carbonate, 20 potassium nitrate, 21
21 potassium hydroxide. 22 potassium chlorate. 22 potassium chlorate. 23 magnesium hydroxide. 24 magnesium carbonate. 25 magnesium sulfate. 26 magnesium chloride. 26 magnesium chloride. 27 calcium oxide. 28 calcium chloride. 29 calcium carbonate. 30 calcium sulfate. මේ සල්ෆේට් දෙකම එකයි. එතන අර කියනකොට නිකන් පයන්න ලිව්වත් හරි. පේට් සල්ෆේට් එහෙම නැත්නම් සල්ෆේට් කොහොම ලිව්වත් එකයි. 31 calcium hydroxide. 32 calcium bicarbonate. 33 lithium hydride. අල්ඩයන් අන්තිමට lithium hydride. 34 sodium hydride. 35 silver nitrate. 36 silver chloride. 37 silver bromide. 38 silver iodide. 39 lead sulfate. or lead sulfate කිව්වත් හරි sulfate කිව්වත් හරි. lead sulfate. 40 lead nitrate. දැන් ඔන්න ඔයාලට අද දවසේ
සංයුතාව සහ සූත්‍ර ලිවීම කියන කොටස කරා. ගොඩක් අය හිතන් ඉන්න ඇති අද පාඩම ඉවරයි ඊළඟ පාඩම පටන් ගන්නවා. මම දැක්කා මට WhatsApp වලට මැසේජ් දාලා තිබුණා ඊළඟ පාඩමට අදාළ ෆොටෝ වගේක් එමු ආගන්න කට්ටිය. ඉතින් දැන් බලන්න ඒ පාඩම තාම ඉවර නෑ. තාම දැන් ඔයාලට තව තියෙනවා ගෙදර වැඩ සූත්‍ර 40ක් ලියන්න දුන්නා. ඔය සූත්‍ර 40 හරියට ලිව්වද කියලා මම ලබන සතියේ බලන්න ඕනේ. හරිද? එතකොට ඔය සූත්‍ර 40 හරියට ලියන්න. ඔයාලට මතක තියෙන්න ඕනේ ආවර්තතාවකයේ මූලද්‍රව්‍ය 20 සංයුතා ටික මතක තියෙන්න ඕනේ. ඊළඟට බහුපරමාණු කයන කියන අයන ඛණ්ඩකවල සංයුතා ඔයාලට මතක තියෙන්න ඕනේ. ඒ ටික ඔක්කොම මතක තියෙනවා නම් ඔයාලට මේ සූත්‍ර ගොඩනගනවා කියන එක හරිය ලේසි දෙයක් වෙනවා. එතකොට ඔයාලා මේක හොඳට මතක තියාගන්න. බහුපරමාණු කයන අයන ඛණ්ඩක මතක ගැනීමේදී හරියට ඒ බහුපරමාණු කයනේ සූත්‍රය එක මතක තියාගන්න අයනේ ආරෝපණයත් එක්ක එක ඉලක්කමක්වත් එක ආරෝපණයක්වත් වෙනස් කරන්න එපා. වැරදුනොත් එතනින් එහා සියල්ලම වර්ධිනවා. ඒ නිසා මේක හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. අපි අර කියන්නේ දැලි පිහින් කිරි කනවා වගේ කියලා. ආන් ඒ වගේ. පරිස්සමෙන් කරන්න ඕනේ. පොඩ්ඩ ගැස්සුනොත් ඔක්කොම ඉවරයි. එහෙමනම් අන්න අද අපි දවසම කරේ මේ පැය දෙක පුරාවටම අපි කරගෙන ගියේ සංයුජතාව සහ ඊළඟ සූත්‍ර ගොඩනැගීම. අද අලුතින් අපි ඉගෙන ගත්තා බහුපරමාණු කයන එහෙම නැත්නම් අයන ඛණ්ඩක එහෙම නැත්නම් ආරෝපණය සහිත පරමාණු පොකුරු ගැන අපි ඉගෙන ගත්තා. ඒවා යොදාගෙන සූත්‍ර ගොඩනගන ආකාරය අද අපි ඉගෙන ගත්තා. එහෙමනම් අපි ඊළඟ ඉරිදා අවස 7 සිට 9 දක්වා කාලය තුල පුළුවන් තරම් ඉක්මනට අපි මේ සූත්‍ර ටික චෙක් කරලා බලලා හරිද කියලා බලලා අපි ඊළඟ පාඩම පටන් ගමු. හරිද? ඒක තියෙන නිව්ටන් නියම පාඩම හරි ලේසි පාඩමක්, සරල පාඩමක්. හරි. අද දෙන අපි පන්ති නතර කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ඔක්කොටම ආයුබෝවන්.